සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම CCNA ප්‍රැක්ටිකල් ක්ලාස් එකට. කලින් වීඩියෝ වලදී අපි ඇඩ්‍රසින් ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරා. මෙතන ඉඳලා අපිට තියෙන්නේ කොහොමද devices configuration කරන්න කියලා බලන එක. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා STP. එහෙම නැත්නම් spamming tree කියන protocol එක ගැන. සාමාන්‍යයෙන් අපි network එකක් configuration කරද්දී redundant link භාවිතා කරනවා. මේ redundant link භාවිතා කරන එකේ අරමුණ වෙන්නේ මොනියම් හෝ හේතුවක් හින්දා link එකක් fail වුණොත් එහෙම නැත්නම් down වුණොත් redundant link එක හරහා continuously service එක පවත්වාගෙන යන්න. දැන් ඔයාලට පේනවාද මේ topology එකේ PC3 සහ PC0 අතර connection එක පවත්වාගෙන යන්න මේ link එක විතරක් ඇති. නමුත් switch 1 හරහා අපි backup link එකක් මේකෙදි භාවිතා කරලා තියෙනවා. මොනියම් හේතුවක් හින්දා මේ link එක down වුණොත් fail වුණොත් මේ backup link එක හරහා connection එක පවත්වාගෙන යන්න. නමුත් switch network එක මේ විදිහට redundant link භාවිතා කරද්දී loops ඇති වෙන්න පුළුවන්. loop එකක් කියලා කියන්නේ උදාහරණයක් විදිහට මේ switch 0 එකට broadcast frame එකක් ආවා කියලා හිතන්න. මේ broadcast frame එක එයාගේ සම්පූර්ණ network එකට switch 0 send කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට switch 1 කියන එකටත් ඒ broadcast frame එක එනවා, switch 2 කියන එකටත් ඒ broadcast frame එක එනවා මේ link දෙක හරහා. එතකොට switch 1 එකට එන broadcast frame එක එයා එයාගේ network එක ඇතුලේ broadcast කරනවා. ඒ වගේම switch 2 එකට එන broadcast frame එක එයා එයාගේ network එක ඇතුලේ broadcast කරනවා. එතකොට switch 1 එකට තවත් broadcast frame එකක් හම්බ වෙනවා, switch 2 එකට තවත් broadcast frame එකක් හම්බ වෙනවා. switch 1 එක සහ switch 2 නැවතත් ඒ broadcast frame එක එයාලගේ network එක ඇතුලේ broadcast කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට switch 0 එකට නැවතත් broadcast frame එකක් හම්බ වෙනවා. switch 0 ඒ broadcast frame එක එයාගේ network එක ඇතුලේ ආයෙත් පාරක් broadcast කරනවා. මේ විදිහට continuously එකම frame එක propagate වෙන එක අපි loop එකක් විදිහට හඳුන්වනවා. දැන් හිතන්න මේ link එක තිබ්බේ නැහැ කියලා. එතකොට broadcast frame එකක් switch 0 එකට ආවට පස්සේ switch 0 එක send කරන්නේ එයාගේ network එක ඇතුලේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් switch 1 එකට විතරයි broadcast frame එක හම්බ වෙන්නේ. ඒතර switch 1 එයාගේ network එක ඇතුලේ ඒක broadcast කරනවා. switch 2 කියන එකට ඒ broadcast frame එක හම්බ වෙනවා. switch 2 ඒක එයාගේ network එක ඇතුලේ broadcast කරනවා. එතකොට loop එකක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ වගේම මේ loops නිසා ඇතිවන ගැටලුවක් තමයි MAC database instability කියලා කියන්නේ. ඒ කියන්නේ MAC address table එකේ අස්ථායීභාවය. මේ switching network එක source එකේ ඉඳලා destination ට message එකක් නිවැරදිව send කරන්න MAC address table එකක් භාවිතා කරනවා switch එක විසින්. ඒ කියන්නේ මේ network එකේ තියෙන හැම device එකකම port එක එයා table එක map කරගෙන ඉන්නවා නිවැරදිව message එක අදාළ device එකට send කරන්න. switch මේ MAC address table එක update කරගන්නේ broadcast frame හරහා. නමුත් broadcast frame loop එකක් විදිහට continuously propagate වෙන හින්දා මේ network එක ඇතුලේ MAC address table එක ස්ථාවරව පවත්වාගෙන යන්න අපහසු වෙනවා. ඒ වගේම broadcast storm කියලා එකක් ඇති වෙනවා. ඒ කියන්නේ අර කිව්වා වගේම multiple frames මේ network එක හරහා continuously propagate වෙන එක. ඒ වගේම multiple frame transmission කියලා කියන්නේ PC0 ගේ ඉඳලා PC3 එකට අපි message එකක් send කරනවා නම් ඒ message එක මේ link එක හරහා යන්නත් පුළුවන්, මේ link එක හරහා යන්නත් පුළුවන්. ඒතකොට මේ පැත්තෙන් යන frame එක මේ හරහා ගිහින් switch 2 එකෙන් PC3 එකට හම්බෙන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙන් එන frame එක switch 1 එක හරහා ගිහින් නැවතත් PC3 එකට හම්බෙන්න පුළුවන්. ඒකත් මේකෙදී ඇතිවෙන එක ගැටලුවක්. මේ spamming tree protocol එකෙන් සිද්ධ කරන්නේ මේ සියලුම අවාසිදායක තත්වයන් නැති කරලා redundant link භාවිතා කරන්න පුළුවන් පහසුකම සලසා දෙන එක.
ඒ සඳහා ස්පෑම් එන්ට්‍රි ප්‍රොටෝකෝල් එක සිද්ධ කරන්නේ එක ලොජිකල් පාත් එකක් තියා ගන්නවා හැම ඩෙස්ටිනේෂන් කෙනෙක් අතරම රිටර්නන්ස් පාත් තියා ගන්නවා බ්ලොකින් ස්ටේට් එක යම්කිසි හේතුවක් හින්දා ඔරිජිනල් ලින්ක් එකේ ෆේල් එකක් හරි ඩවුන් එකක් හරි සිද්ධ වුණොත් එහෙම රිටර්නන්ස් ලින්ක් එක ඔටෝමැටිකලි අප් වෙලා කනෙක්ෂන් එක කන්ටිනියස්ලි පවත්වාගෙන යන්න පුළුවන් වෙන විදිහට. උදාහරණයක් විදිහට ගත්තොත් මේ ටොපොලොජි එකේ ස්විච් 1 ස්විච් 2 හරහා යන ලින්ක් එක ඔරිජිනල් ලින්ක් එක විදිහට ගත්තොත් ස්විච් 0 ස්විච් 2 අතර තියෙන ලින්ක් එක රිටර්නන්ස් ලින්ක් එකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මොකක් හරි හේතුවක් හින්දා මේ ස්විච් 1 ස්විච් 0 අතර තියෙන ලින්ක් එක ඩවුන් වුණොත් එහෙම ඔටෝමැටිකලි මේ ස්විච් 0 සහ ස්විච් 2 අතර තියෙන ලින්ක් එක අප් වෙලා කනෙක්ෂන් එක කන්ටිනියස්ලි පවත්වා ගන්නවා මේ ස්පෑම් එන්ට්‍රි ප්‍රොටෝකෝල් එක හරහා. දැන් මේ අපි කතා කරපු හැම දෙයක්ම වෙන්නේ ඔටෝමැටිකලි. අපිට කිසිම දෙයක් මේකෙදි මැනුවල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා උදාහරණයක් විදිහට මේ විදිහට ස්විච් තුනක් එකට කනෙක්ට් කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් එක ලින්ක් එකක් බ්ලොකින් ස්ටේට් එකට යනවා. එක ලින්ක් එකක් ඔරිජිනල් ලින්ක් එක විදිහට අපිට භාවිතා කරන්න ඉඩ ලබා දෙනවා නෙට්වර්ක් එකේ data send කරන්න සහ ලබා ගන්න. ඒ වගේම ඔයා බැරි වෙලා හරි මේ ස්විච් 1 ස්විච් 0 අතර තියෙන ලින්ක් එක ගැලවුවොත් එහෙම ස්විච් 0 ස්විච් 2 අතර තියෙන රිටර්නන්ස් ලින්ක් එක අප් වෙලා කනෙක්ෂන් එක පවත්වාගෙන යන්න උදව් කරනවා. මේ ක්‍රියාවලිය ඔටෝමැටිකලි සිද්ධ වෙන්න නම් මොකක් හරි ඇල්ගොරිතම් එකක් භාවිතා කරන්න ඕන. නැත්තම් මේ මොන ලින්ක් එකද ඩවුන් කරන්නේ මොන ලින්ක් එකද අප් කරන්න කියලා මේ ස්විච් වලට හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා භාවිතා කරනවා ස්පෑම් එන්ට්‍රි ඇල්ගොරිතම් කියන එක. මේ ස්පෑම් එන්ට්‍රි ඇල්ගොරිතම් එකේදී අපි මේ විදිහට රිටර්නන්ස් සහිත ටොපොලොජි එකක් කන්ෆිගර් කරපුවාම ඒ ටොපොලොජි එකේ එක ස්විච් එකක් තෝරගෙන ඒ ස්විච් එක නම් කරනවා root bridge. එහෙම නැත්නම් root switch එක විදිහට. දැන් මෙතන මේ ටොපොලොජි එකේ root bridge එහෙම නැත්නම් root switch විදිහට තෝරගෙන තියෙන්නේ මේ switch 1 කියන එක. ඊට පස්සේ මේ root switch එකට වැඩිම path cost එකක් තියෙන link එක. සරලවම කිව්වොත් එහෙම ටිකක් දුරින් පිහිටලා තියෙන link එක blocking state එකට අරගෙන loop prevent කරගන්නවා. මෙතනදී මේ ටොපොලොජි එකේදී මේ link එකේ මේ port එක blocking state එකට අරගෙන backup port එකක් එහෙම නැත්නම් alternative port එකක් විදිහට මේක තියාගෙන ඉන්නවා. යම්කිසි හේතුවක් හින්දා original link එකේ fail එකක් හරි down එකක් හරි ගියොත් එහෙම මේ backup port එක alternative port එක automatically up කරලා connection එක පවත්වාගෙන යනවා. ඊළඟට මතුවෙන ගැටලුව තමයි මේ switches අතරින් කොහොමද root bridge automatically තෝරගන්නේ කියන එක. ඒ සඳහා භාවිතා කරනවා root bridge election කියන mechanism එක. ඒ කියන්නේ මේ හැම ස්විච් එකක්ම network එකේ තියෙන boot up එකෙන් පස්සේ send කරන විශේෂ message එකක්. ඒකට කියනවා අපි BPDU එකක් කියලා. ඒ කියන්නේ bridge protocol data unit එකක් කියලා. මේ BPDU එකේ අන්තර්ගත වෙනවා bridge ID කියන field එක. මේ bridge ID එක lowestම වෙන switch එක මේ election එකෙන් root bridge විදිහට ජයග්‍රහණය කරනවා. මේ lowest bridge ID එක තෝරන්නේ මේ bridge ID එකේ ඇතුළත් වන information වලින්. මේ bridge ID එක ඇතුළත් වෙනවා priority value එක. ඒ වගේම MAC address එක. මෙතනදී මුලින්ම අවධානය යොමු කරන්නේ root bridge තෝරන්න යද්දී මේ priority value එකට. මේ priority value එක lowest වෙන එක තමයි root bridge විදිහට තෝරගන්නේ. නමුත් මේ අවස්ථාවේදී priority value එක හැම switch එකකම සමාන වෙලා තියෙනවා. ඒ නිසා ඊළඟට බලනවා lowest MAC address එක. මේ topology එකේදී lowest MAC address එක වෙලා තියෙන්නේ මේ switch එකේ MAC address එක. ඒ හින්දා මේ switch එක root switch විදිහට තේරිලා තියෙනවා. ඒ වගේම root bridge designated port දෙකක් තියෙනවා. මේ port භාවිතා කරනවා network එකේ traffic එක send කරන්න. ඒ වගේම root bridge අඩුම path cost එකක් තියෙන port root port එක විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම blocking state එකේ තියෙන port එක non designated port එකක් කියලා කියනවා, alternative port එකක් කියලා කියනවා, backup port එකක් කියලා කියනවා. දැන් අපි spam entry වල වැදගත් theory කොටස් ටික කතා කරගෙන ඉවරයි. ඊළඟට අපි බලමු practical වලදී මේ අපි කතා කරපු දේවල් මේ විදිහටම සිද්ධ වෙනවද කියලා. මෙතන Cisco Packet Tracer software එක මම හිතන්නේ ඔක්කොම දන්නවා මේක ගැන. අපිට මෙතනින් භාවිතා කරන්න පුළුවන් switches
කිහිපයක් තියෙනවා. එතනින් අපි 2960 කියන සීරීස් එකේ ස්විචස් 3ක් ගමු. ඊළඟට ඒ සඳහා අවශ්‍ය වෙන කේබල් බැලුවොත් අපි සමාන ඩිවයිස් කනෙක්ට් කරගන්න ක්‍රොස් කේබල් එක භාවිතා කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මම මේ විදිහට ස්විච් 8 ඉඳලා ස්විච් 9ට රිටර්න්ඩන්ස් ලින්ක් එකක් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම ඔරිජිනල් ලින්ක් එක විදිහට ස්විච් 8 7 9 අතර මේ ලින්ක් එක භාවිතා කරලා තියෙනවා. දැන් අර මම සඳහන් කරා වගේ මේක BPDU ෆ්‍රේම් සෙට් කරලා ඉවර වෙලා අදාළ රූට් බ්‍රිජ්ව තෝරා ගැනීමේ ක්‍රියාවලිය තමයි මේ සිද්ධ වෙන්නේ. අපිට ඒක ඉක්මනට කරන්න පුළුවන් මේ ෆාස්ට් ෆෝවර්ඩින් ටයිම් කියන එක ක්ලික් කරලා. දැන් ඔයාලට පේනවා ඇති මේ process එක ඉවරලා දැන් රූට් බ්‍රිජ් තෝරගෙන ඉවරයි. මෙතනදී මේ port එක තැඹිලි පාට වෙලා තියෙනවා. අනිත් හැම port එකම කොළ පාට වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ port එක තමයි blocking state එකේ තියෙන්නේ. දැන් මෙතන රූට් බ්‍රිජ් වෙලා තියෙන මොන ස්විච් එකද කියලා ඔයාලට නිකන් බැලුව බැලමටත් කියන්න පුළුවන්. දැන් මෙතන ස්විච් 8 කියන එක රූට් බ්‍රිජ් වෙන්නේ නැහැ. මොකද ඒකේ ඕල්ටර්නේටිව් පෝට් එකක් තියෙනවා. ඒ හින්දා ස්විච් 8 රූට් බ්‍රිජ් වෙන්න විදිහක් නැහැ. ඒ වගේම ස්විච් 9 වලට ආවොත් එහෙම ස්විච් 9 රූට් බ්‍රිජ් වෙන්න විදිහකුත් නැහැ. මොකද ඒකේ සම්බන්ධ වෙලා තියෙනවා එක ඕල්ටර්නේටිව් පෝට් එකකට. ඒතකොට බැලුව බැලමටම කියන්න පුළුවන් මේ ස්විච් 7 කියන එක තමයි මෙතන රූට් බ්‍රිජ් වෙලා තියෙන්නේ කියලා. මේ ඉන්ෆර්මේෂන් අපිට තවදුරටත් නිවැරදිව බලා ගන්න පුළුවන් ස්විච් එකට ලොග් වෙලා පැකට් ට්‍රේසර් වල මේ ස්විච් අයිකන් එක මත එකපාරක් ක්ලික් කරපුවාම අපිට ස්විච් එකේ iOS command line interface එකට ලොග් වෙන්න පුළුවන්. අපිට මෙතනදී මුලින්ම හම්බ වෙන මෝඩ් එක තමයි user mode එක කියලා කියන්නේ. ඒ වගේම අපිට තව මෝඩ් දෙකක් තියෙනවා privilege mode එක සහ global configuration mode එක කියලා. මේ මෝඩ් තුන ගැන මම වෙන වෙනම කතා කරලා තියෙනවා switch basic configuration කියන වීඩියෝ එකේදී. ඒක බලලා හිටියොත් ඔයාලට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් අපිට මෙතනදී බලා ගන්න ඕන වෙලා තියෙන spam entry protocol එකට අදාළ විස්තර. ඒ නිසා ඒ අදාළ විස්තර බලා ගන්න පුළුවන් වෙන්නේ show spam entry protocol කියන command එකේ. ඒ command එක අපිට run කරන්න බෑ user mode එකේ ඉඳලා. ඒ සඳහා අපි යන්න ඕනේ privilege mode එකට. privilege mode එකට යන භාවිතා කරන command එක තමයි enable කියලා කියන්නේ. ඔයාලට en කියලා ගහලා tab එකේ ඉබුවොත් මේ වගේ enable කියලා command එක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් privilege mode එක access කරන්න. දැන් privilege mode එකේ අපි show spam entry කියන command එක ගහපුවාම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට spam entry protocol එකට අදාළ informations විදිහට අපි අනිත් switch දෙකෙත් spam entry informations බලමු. switch 8 එකේ බැලුවොත් en කියලා විතරක් type කරත් ඇති. enable කියලාම type කරන්න ඕනේ නැහැ. enable show spam entry කියලා ගැහුවා. spam entry protocol එකට අදාළ details ලබා ගත්තා. ඒ වගේම switch 9 එකේ බැලුවොත් දැන් ඔයාලට පේනවා අපි මේ switch තුනේම spam entry information අරගෙන ඉවරයි. මේ හැම spam entry information එකකම තියෙනවා root id එක bridge id කියලා. මේ ඔයාලට පේනවා ඇති switch තුනේම ඒ වගේ field දෙකක් තියෙනවා සහ interface එක පිළිබඳව විස්තරයක් තියෙනවා. මේ root id කියන field එකේ ඇතුළත් තියෙන root bridge ගේ informations අපිට මේ switch 7 කියන එක root bridge කියලා නිවැරදිවම තහවුරු කරගන්න පුළුවන්. මේ root id එකේ this bridge is the root bridge කියලා ඇතුළත් වෙනවා නම් ඒ switch එක root bridge විදියට අපිට ගන්න පුළුවන්. ඊළඟට bridge id කියන field එකට આવොත් ඔයාලට බලා ගන්න පුළුවන් root bridge ගේ priority value එක සහ MAC address එක. priority value එක 32769ක් විදියට බලා ගන්න පුළුවන්.
මේකේ default priority value එක වෙන්නේ 32768යි. extended system ID එකත් එක්ක තමයි 32769 වෙන්නේ. එතකොට switch 9 එකට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් root ID එක විදිහට root bridge ගේ priority value එක සහ MAC address එක. ඒ වගේම bridge ID එකට ගියොත් බලා ගන්න පුළුවන් switch 9 එකේ priority value එක සහ MAC address එක. ඒ වගේම switch 8 එකට ගියත් ඔයාලට බලා ගන්න පුළුවන් root ID එකේදී root bridge ගේ priority value එක සහ MAC address එක. ඒ වගේම switch 8 එකේ priority value එක සහ MAC address එක bridge ID එකෙන් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන lowestම MAC address එක වෙලා තියෙන්නේ switch 7 එකේ MAC address එක. ඒ හින්දා තමයි switch 7 එක root bridge වෙලා තියෙන්නේ. මොකද හැම එකම bridge ID එකේ priority value එක සමාන වෙලා තියෙනවා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට තවදුරටත් පැහැදිලි කරන්න මම මේ විදිහට switch 3 MAC address වෙන වෙනම අරන් තියෙනවා. දැන් මෙතන lowestම MAC address එක බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් switch 7 එකේ තමයි lowestම MAC address එක තියෙන්නේ කියලා. ඒක හොයාගන්නේ පළවෙනි bit එක ඔයාලට පේනවා ඇති switch 3 MAC address වල 0 වෙලා තියෙනවා. දෙවෙනි bit එකත් ඒ වගේමයි. තුන්වෙනි එකට එද්දී switch 7 එකේ තුන්වෙනි bit එක 0 අනිත් දෙකේම 6 වෙලා තියෙනවා. ඒ කියන්නේ lowest MAC address එක මේකෙදි switch 7 එකේ MAC address එක. දැන් ඔයාලට මොකක් හරි හේතුවක් ඉඳන් මේ switch 8 එක root bridge කරන්න උනා කියලා හිතන්න. ඒක ඔයාලට කරන්න පුළුවන් priority value එක වෙනස් කරලා. අපි සාමාන්‍යයෙන් switch එකේ MAC address එක වෙනස් කරන්න යන්නේ නැහැ. අපිට priority value එක වෙනස් කරලා ඕනම switch එකක් root bridge විදියට හදා ගන්න පුළුවන්. අපි එහෙනම් කරලා බලමු. දැන් ඔයාලට පේනවා switch 8 එකේ root port එකක් සහ alternative port එකක් දැනට තියෙනවා. අපි මේකේ priority value එක වෙනස් කරලා බලමු මොකද වෙන්නේ කියලා. අපි මේ configuration එක කරන්නේ global configuration mode එකේ. ඉතින් අපි global configuration mode එකට යන්න ඕන. අපි global configuration mode එකට ගිහිල්ලා spanning tree VLAN 1 priority value එක විදිහට 5000ක් දෙමු. මොකද අපි 30769ට වඩා දීලා තීරුමක් වෙන්නේ නැහැ. මොකද හැම එකම 30769 තමයි priority value එක වෙන්නේ. 30769ට වඩා වැඩියෙන් දුන්නොත් එහෙම ඒක root bridge වෙන්නේ නැහැ. මොකද මේකෙදි lowestම priority value එක තමයි බලන්නේ root bridge එක තෝරද්දී. ඒක මම කලින් කිව්වා. ඒතකොට 5000ක් වගේ දුන්නොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් 5000 කියන අගය අපිට ඇතුළත් කරන්න දෙන්නේ නැහැ. මේක ඇතුළත් කරන්න පුළුවන් පිළිවෙලක් තියෙනවා. එක්ක 4096 එහෙම නැත්නම් 8192 ඒ විදිහට. අපි දීලා බලමු 4096. control එකත් එක්ක set ගහලා ආපහු අපිට privilege mode එකට යන්න පුළුවන්. show spanning tree කියලා ගහලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලා තිබ්බේ alternative port එකකුයි root port එකකුයි දැන් designation port දෙකක් තියෙනවා. designation port දෙකක් තියෙන්නේ root bridge එකට. දැන් ඔයාලට පේනවා ඇති මේ link එක කොළ පාට වෙලා තියෙනවා. ඒ වගේම root ID field එක check කරොත් එම ඔයාලට බලා ගන්න පුළුවන් this bridge is the root bridge කියලා. ඒ කියන්නේ switch 8 එක මේ වෙනකොට root bridge බවට පත් වෙලා තියෙනවා. අපි priority ID එක වෙනස් කරපු හින්දා. දැන් මේ root ID information අනිත් switch දෙකකට ගිහිල්ලා තියෙන්න ඕනේ. අපි බලමු මේ විදිහට ගිහිල්ලා තියෙනවද කියලා. show spanning tree. ඔයාලට බලා ගන්න පුළුවන් root ID field එක update වෙලා තියෙනවා. root bridge ගේ priority value එක සහ MAC address එක ඇවිල්ලා. switch 7 එකේ බැලුවත් අපිට ඒ දෙයින් බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට. හරි මම හිතනවා ඔයාලා එහෙනම් spanning tree protocol එක ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මේ වීඩියෝ එකෙන්. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා switch port security කියන එක ගැන ඊළඟ වීඩියෝ එකෙන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්. Thank you.